අපි එනම් පස්තර පාඩමේ ගිය සතියේ භාගයක් සාකච්ඡා කරා. එතෙන් සිට ඉදිරි ටික සාකච්ඡා කරමු. ඒ ඔයාලට ගෙදර වැඩ දීලා තිනවා ලක්ෂ 2 ගානේ දීලා තිනවා. සල්ලි නෙමෙයි. ඛණ්ඩාංක වල මේ ලක්ෂ දීලා තිනවා අනුක්‍රමණය හොයන්න කියලා. කොහොමද අනුක්‍රමණය ගන්නෙ? කතා කරන්නේ අනුක්‍රමණය කියන්නේ කොහොමද? කියලා දුන්නා. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? මතක නැහැ මට කියන්න ඉක්මනට. y වෙනස බෙදීම x වෙනස. අනුක්‍රමණය කියන්නේ y වෙනස බෙදීම x වෙනස. y වෙනස බෙදීම x වෙනස. ඕනම ඛණ්ඩාංගයක මුලින් ඉන්නේ x, පස්සෙන් ඉන්නේ y. ඕනම තැනක මුලින් ඉන්නේ x, පස්සෙන් ඉන්නේ y. y වෙනස ගන්නව නම් කැමති කෙනෙක් අඩු කරමු දෙ. මම මෙයාගෙන් අඩු කරන්නම්. ඍණ 3ෙන් අඩු කරන්න 2ක් y වෙනස. ඍණ 3ෙන් අඩු කරන්න 2ක්. x වෙනස ගණිත ඒ පිළිවෙලටම 4ෙන් අඩු කරන්න 3ක්. ඍණ 2යි ඍණ 3යි ඍණ 2යි එතන ඍණ 5යි. 4ෙන් 3ක් අඩු වුණාම 1යි. ඍණ 5 එකකින් බෙදුණා උත්තරේ ඍණ 5යි. අනුක්‍රමණය පළවෙනි එකේ ඍණ 5යි. චෙක් කරගන්න. චෙක් කරගන්න. අනිත් පැත්තට ඇදුවත් පුතේ කවුරු හරි කෙනෙක් අනිත් පැත්තට ඇදුවත් ඍණ 5 එන්න ඕන. අනිවාර්යයෙන්ම ඍණ 5 එන්න ඕන කොයි අතර ගත්තත්. දෙවෙනි එකේ අනුක්‍රමණය කියන්නේ මුලින් ඉන්නේ x පස්සෙන් ඉන්නේ y. මුලින් ඉන්නේ x පස්සෙන් ඉන්නේ y ඕනම තැනක. y වෙනස බෙදීම x වෙනස. y වෙනස කියන්නේ මේ 5 අඩු කිරීම බිඳුව 1 අඩු කිරීම මෙතන ඉලක්කම ඍණ 2යි. 5න් බිඳුවක් අඩු කරන්න 1න් අඩු කරන්න ඍණ 2ක්. 5න් බිඳුවක් අඩු වුණාම 5යි 1 ඍණයි ධන 2යි. මේ කතා කරන්නේ ගිය සතියේ ගෙදර වැඩ. කතා කරන්නේ ගිය සතියේ ගෙදර වැඩ. ලක්ෂ 2ක් දුන්නට පස්සේ අනුක්‍රමණය වෙන විදිය. උඩට 5යි යටට 3යි. 3ෙන් 5යි අනුක්‍රමණය. 3ෙන් 5යි. 3ෙන් 5යි. තුන්වෙනි එක අනුක්‍රමණය සමාන වෙන්නේ මේ පැත්තට අඩු කරමු. 5ෙන් 2ක් අඩු කරන්න 8ෙන් 2ක් අඩු කරන්න 5ෙන් 2ක් අඩු වුණාම 3යි 8ෙන් 2ක් අඩු වුණාම 6යි 6ෙන් 3 කියන්නේ සරල වුණාම 2ෙන් 1යි සරල වුණාම 2ෙන් 1යි මතක තියාගන්න අනුක්‍රමණය කියන්නේ y වෙනස බෙදීම x වෙනස y වෙනස බෙදීම x වෙනස ඊළඟට මෙතන අනුක්‍රමණය සමානයි y වෙනස කියන්නේ උදේ මේ ඍණ 5න් පරිස්සමෙන් ලියන්න ඍණ ඉලක්කම් ඍණ 5න් අඩු කරන්න ඍණ 1ක් y වෙනස බෙදීම x වෙනස ගනිද්දී 4ෙන් අඩු කරන්න ඍණ 2ක් 4ෙන් අඩු කරන්න ඍණ 2ක් මුලින් ඉන්නේ ඍණ 5ක් ඍණයි ධන 1යි මෙතනත් 4 ඍණයි ධන 2යි එකයි අපි වර්ණනක් දාගන්නේ ඍණ 5යි ධන 1යි ඍණ 5යි ධන 1යි කියන්නේ පුතේ ඍණ 4යි මේ ඍණ 5යි ධන 1යි කියන්නේ ඍණ 4යි යටින් ඒ කොහොමද ආවේ ඍණ 4 ආවේ 5න් එකක් වැඩි එකෙන් අඩු එක අඩු කරාම 4යි වැඩි එකේ ලකුණ ඍණ 4යි 4යි 2යි 6යි මේක සරල කරාම ඍණ උඩයි යටයි දෙකෙන් කැපිලා ඍණ 3ෙන් 2යි අනුත්තරය. මේ ඍණ ඉලක්කම් ලියද්දී අනිවාර්යයෙන්ම වරහන් පාවිච්චි කරන්න. එතකොට ඔයාලට වරදින්නේ නැහැ. අඩුපාඩු හදා ගන්න. මේවා අනිත් පැත්තට ගත්තත් මේ උත්තර වෙන්න ඕන. කවුරු හරි කෙනෙක් අනිත් පැත්තට ගත්තොත් මම ඒකත් හදලා පෙන්නන්නම් මෙයාව. අනිත් පැත්තට ගත්තොත් මේ බිඳුවෙන් 5ක් අඩු කරලා
ඍණ දෙකෙන් ඍණ එකක් මේ ඍණ දෙක අඩු කිරීම එකක් බිඳුවෙන් 5ක් අඩු වුණාම ඍණ 5යි බිඳුවෙන් 5ක් අඩු වුණාම ඍණ 5යි බිඳුව නෙමෙයි වැඩි එකෙන් අඩු එක 5න් බිඳුවක් 5යි වැඩි එක ඍණ 5යි ඍණ 2යි ඍණ 1යි ඔක්කොම ඍණ 3යි ඒත් එන්නේ 3න් 5 ඍණයි උත්තරේ දාන්න මේ මෙයාම එනවා එකම උත්තරේ ලැබෙනවා කොයි පැත්තට ගියත් මතක තියාගන්න පුතේ අනුක්‍රමණය ගන්නේ y වෙනස බෙදීම x වෙනස y වෙනස බෙදීම x වෙනස හරි තුන ගාන ආයෙ හදන්නලු තුන්වෙනි ගාන ආයෙ හදන්න කියලා කියනවා තුන්වෙනි ගාන කියන්නේ මේක මුලින් ඉන්නේ x පස්සෙන් ඉන්නේ y මොකද ඒක නෙමෙයි අර ඍණ දෙකෙන් බිඳුව හා එකෙන් ඍණ දෙකෙන් බිඳුව මේකද මේ දෙවෙනි ගානද ඔව් සර් හරි මේක ආයෙ හදලා පෙන්නන්නලු ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න හොඳද මෙතන අනුක්‍රමණය කියන්නේ y වෙනස බෙදීම x වෙනස y වෙනස බෙදීම x වෙනස මම ගන්නම් මේ පැත්තට y වෙනසට මම ගන්නම් 5න් අඩු කරන්න බිඳුවක් මේ 5න් අඩු කරන්න බිඳුවක් 5න් බිඳුවක් x වෙනසට මම ගන්නම් ඒ පිළිවෙලටම එකෙන් අඩු කරන්න ඍණ දෙකක් මේ ඍණ දෙකක් එකෙන් අඩු කරන්න ඍණ දෙකක් ඍණ ඉලක්කම් වරන්න ඇතුලේ ලියන්න එතකොට ඔයාලට පේනවා 5න් බිඳුවක් අඩු වුණාම 5යි 5න් බිඳුවක් අඩු වුණාම 5යි 1 ඍණයි ධන 2යි උඩින් 5 යටින් 2යි 1යි 3යි උත්තරේ 3න් 5යි කැමති නම් දවල්ට මේක විෂම භාගනේ මිශ්‍ර භාග කරත් කවන්නේ නැත්නම් ඔය ඇති උත්තරේ 3න් 5යි භාග ඉලක්කමක් විදියට තියන්න දශම ඕනේ නැහැ හරි ඊළඟට භාග ගණන් එන්න පුළුවන් නේද? මොකද මෑනස් ඉතල දාන පෙත්ත මොකද කියන්නේ? ඊතල දාන පැත්තද? එහෙම අවුලක් නැහැ කැමති කෙනෙක්ගෙන් අඩු කරන්න. ඔයා කැමති නම් මේ පැත්තේ සෙට් එකෙන් පටන් ගත්තත් කමක් නැහැ. නැත්නම් අනිත් පැත්තට පටන් ගන්න. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. එක්ක මෙයාගෙන් මෙයාව අඩු කරන්න. දැන් මේ හැදුවේ නැත්නම් අනිත් පැත්තට මෙයාගෙන් මෙයාව අඩු කරත් කමක් නැහැ. හැබැයි දෙන්නම අඩු කරන්න ඕන එක පැත්තට. y අඩු කරන්නේ 5න් බිඳුව නම් 5න් බිඳුව නම් මේ පැත්තට නම් x වෙනස ගන්නත් ඕන එකෙන් තමයි අඩු කරන්න ඕන. මේ පැත්තට අඩු කරනවා නම්. හරිද? අනිත් පැත්තට අඩු කරනවා නම් ඒක කමන්නේ. බිඳුවෙන් 5 අඩු කරනවා නම් y වෙනසට ඍණ දෙකෙන් එක අඩු කරන්න. කොයි පැත්තට ගත්තත් එකම උත්තරේ එන්න ඕන. කොයි පැත්තට ගත්තත් එකම උත්තරේ එන්න ඕන. හරිනේ ක්‍රමය මතක තියාගන්න
අනුක්‍රමණය ගන්න කිව්වොත් කොහොමද y වෙනස බෙදීම x වෙනස. අපි යන්නේ ඊළඟ කොටසට. ඊළඟට ඇත්තේ මොකද්ද? ඊළඟට තියෙන්නේ ඔයාලට දුන්න පස්තාර තුනක් අඳින්න කියලා. පස්තාර තුනක් අඳින්න දුන්නා. ඉතින් මට දීපු පස්තාර තුන කියන්නකෝ මයික් ඔන් කරලා. එකක් දීලා y සමානයි ඍණ 3x සමානයි ඍණ 3x අනිත් එක y සමානයි ඍණ x ඍණ x අනිත් එක y සමානයි ඍණ 2න් 1යි x. හරි. ඉතින් ඔයාලට ඔන්න ඔය වගේ ඉලක්කම් තුනක් දුන්නා. ඔය වගේ දුන්නාට පස්සේ ඔයාලට පස්තාරය දෙන්නේ නැති මේ කෙනෙක් ඉන්නේ නැති රේඛාමනේ ඔය කෙනෙක් ඉන්නේ නැති ඔය කෙනෙක් ඉන්නේ නැති ඔයාලට පස්තාරවල මේ පැත්ත y මේ පැත්ත x මේ පස්තාරේ නම් කරලාද බලන්න මෙයා වෙන්නේ නැත්තේ y සමානයි මොකද්ද මුල් වෙක්කේනා ඍණ 3යි ඍණ 3යි x එන්නේ නැති හරියට ඇඳනවා ඊළඟ එක්කෙනා එන්නේ නැති y සමානයි ඍණ x අන්තිමට වෙක්කෙනා එන්නේ නැති y සමානයි ඍණ භාගයයි x ඍණ භාගයයි x පුතේ ඔයා එන්නකෝ ප්‍රස්තාරේ දැන් ගිය සතිය ආපු නැති කට්ටියට තාම නෑ වැඩක් තාම දෙන්න බලන් ඉන්න මොකද ගිය සතිය අපි මේව දුන්නා ගෙදරදී කරන් එන්න ඒ නෝට් එක තමයි මේ සම්පූර්ණ කරන්නේ තව චුට්ටකින් අලුත් කොටස පටන් ගන්නවා මෙතන ගන්නම් මම x අක්ෂයේ ධන දිශාව මේ පස්තාර ඇදපු කට්ටිය උදේ මෙතන ඉඳන් කෝණ මාක් කරන්න මෙයාට එක පාටකින් මෙතෙන්ට වෙනකන් තව පාටකින් මෙතෙන්ට වෙනකන් තව පාටකින් කෝණ තුන මාක් කරන්න ඔයා එන්නකෝ ප්‍රස්තාරේ කෝණ තුන මාක් කරන්න මට කියන්න මේ පළවෙනි පස්තාරේ අනුක්‍රමණය කීයද මෙයාගේ අනුක්‍රමණය කීයද ඍණ 3 අනුක්‍රමණය ඍණ 3යි මෙතන අනුක්‍රමණය කීයද ඍණ 1යි ඍණ 1 x ළඟ ඉලක්කම සතිය කියා දුන්නා හරි x ළඟ ඉලක්කම ඍණ 1යි මෙතන අනුක්‍රමණය කීයද ඍණ 2න් 1යි දෙකෙන් එකයි ඔන්න අනුක්‍රමණ තුන දැන් මට කියන්න සාමාන්‍ය ඉලක්කම් වලදී ඍණ 3යි ඍණ 1යි ඍණ භාගයයි කොහොමද ඉද්දී ඍණ 3යි ඍණ 1යි ඍණ භාගයයි පුතේ මට කියන්න මෙතනින් මේ ඉලක්කම් තුනෙන් විශාලම කෙනා කවුද ඍණ 3ද ඍණ 1ද ඍණ භාගයද වටිනාකම වැඩිම ඍණ භාගය ඔයා මතක තියාගන්න ඍණ ඉලක්කම් වලදී ඍණ 1 වැඩි ඍණ 100ට වඩා එහෙමනේ මම හැමදාම උදාහරණයකට ගන්නෙ ඉලක්කම චූටි නම් ඍණ වලදී වටිනාකම වැඩි ඒ කියන්නේ මුදේ මෙතන වැඩි ඍණ භාගය තමයි වැඩිම මෙයා තමයි වැඩිම ඔයාලට මේ ලක්ෂණයක් කියා දෙන්න හදන්නේ අනුක්‍රමණය ඍණ භාගයේ මේ අනුක්‍රමණ තුනෙන් වැඩිම අනුක්‍රමණය තියෙන කෙනාගේ කෝණේ බලන්න ඍණ භාගයේ තියෙන තැන කෝණේ අන්න දැක්කද අනුක්‍රමණය වැඩි නම් කෝණෙත් වැඩි x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණෙත් වැඩි ඊළඟට කවුද වැඩි ඍණ භාගයෙන් පස්සේ කවුද ඍණ 1 ඍණ 1 තියෙන මේ පස්තාරටනේ මෙයාටනේ දෙවෙනි එක්කෙනාට x අක්ෂයේ ඉඳලා හදන කෝණේ දෙවෙනියට වැඩි එයා අඩුම අනුක්‍රමණය තියෙන්නේ ඍණ 3 අනුක්‍රමණය අඩුයි නම් x අක්ෂයේත් එක්ක හදන කෝණෙත් අඩුයි මේ කෝණෙත් අඩුයි ඒ ලක්ෂණය පැහැදිලිද පුතේ
අනුක්‍රමණය අඩුයි නම් x අක්ෂයත් එක්ක හදන කෝණෙත් අඩුයි. අනුක්‍රමණය වැඩි නම් ඍණ භාගය වැඩි x අක්ෂයත් එක්ක හදන කෝණෙත් වැඩි. එතකොට ගිය සතියේ කියා දුන්නා මම ඔයාලට මේ පැත්තට ආපු පස්තාර. මතකද දන්නේ? ගිය සතියේ කියා දුන්නා මම මෙන්න මේ පැත්තට ආපු පස්තාර. මෙම x මෙම y මෙම සුළු කෝණ හැදුවේ. ගිය සතියේ කියා දුන්නා සුළු කෝණ හැදුවේ ඒවා. නෝට් එක පෙරලලා බලන්න. නෝට් එක පෙරලලා බලන්න. x අක්ෂයේ ධන දිශාවත් එක්ක x අක්ෂයේ ධන දිශාවත් එක්ක සුළු කෝණ හදන්නේ මොන වෙලාවටද කියලා දුන්නා. නෝට් එක බලලා කියන්නකොද? සුළු කෝණ හදන්නේ මොන වෙලාවටද කියලා දුන්නා නෝට් එකේ. දීලා නැද්ද? x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණ හදන්නේ මොන වෙලාවටද මොනව වුණොත්ද? පළවෙනි වාක්‍යයම දීලා තියෙනවා උදේ පළවෙනි වාක්‍යයම ඉහත පස්තාර තුනේම කියලා මුකුත් දීලා නැද්ද? ඉහත පස්තාර තුනේම අනුක්‍රමණය ධන වේ. දීලා තියෙනවද? ඔව්. අනුක්‍රමණය ධන නම් සුළු කෝණ කියලා දුන්නා. එහෙනම් පුතේ මේ තුන් දෙනාගේම අනුක්‍රමණය මොනවද? මේ තුන් දෙනාගේම අනුක්‍රමණය මොනවද? ධනද ඍණද? ඍණ. අනුක්‍රමණය ඍණ නම් x අක්ෂයත් එක්ක හදන්නේ මහා කෝණ. x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන්නේ මහා කෝණ. හොඳට මතක තියාගන්න. සරල රේඛාවක අනුක්‍රමණය ධන නම් හදන්නේ සුළු කෝණ. අනුක්‍රමණය ඍණ නම් හදන්නේ මහා කෝණ. මේ අනුක්‍රමණය ඍණ එහෙනම් හැදුවේ මහා කෝණ. පැහැදිලිද? ඊය සතියේ දුන්නේ ධන ඒවා. ඒ නිසායි සුළු කෝණ හැදුවේ. පස්තාර ටික ඇඳපු දැන මේවත් සම්පූර්ණ කරගෙන මේවත් ඔක්කොම සම්පූර්ණ කරගෙන තරුවක් දාලා ලියන්න යන්නේ. අද ඉනා වෙන්නේ නැතේ කාම. හරි. එහෙම මොකුත් නැහැ. පාඩමක් කියලා දෙනවනේ. මේ මම ආසම් පාඩමක්. ලියන්න පුතේ මේ පස්තාර ටික හරියට ඇඳලා ඉවරයි නම් යටින් තරුවක් දාලා. තරුවක් දාලා යන්න. ඉහත පස්තාර තුනේම ඉහත පස්තාර තුනේම ලක්ෂණ මේ කියන්නේ තරුවක් දාලා ලියන්න පාඩමෑනේ. ඉහත පස්තාර තුනේම අනුක්‍රමණ ඍණ වේ. ඉහත පස්තාර තුනේම අනුක්‍රමණය ඍණ වේ. අනුක්‍රමණය ඍණ වේ. අනුක්‍රමණය ඍණ වේ. එනිසා x අක්ෂයේ ධන දිශාව සමග ඊළඟ තරු ලකුණද? එතෙන්ටම යන්න. එම නිසා ඉහත පස්තාර තුනේම අනුක්‍රමණය ඍණ වේ. එනිසා අනුක්‍රමණය ඍණ වේ. එනිසා ප්‍රස්තාර x අක්ෂයේ ධන දිශාව සමග
x අක්ෂයේ ධන දිශාව සමග x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව මහා කෝණ සාදයි වාමාවර්තව මහා කෝණ සාදයි දෙවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය ලියන්න. පාට පෑනීමද සර් ලියන්න ඕන. මොකද කවේෂ්? පාට පෑනීමද සර් ලියන්න ඕන. දෙවෙනි එකත් ඔය වැදගත් දෙයක් ඉතින්. දෙවෙනි එක ලියන්න. මොකද පටන් ගත්තේ කොහොමද? එක් අනුක්‍රමණය විශාලත්වය වැඩි වන විට සාධන මහා කෝණයද වැඩි වේ. හරි. එච්චරයි. පුතේ උගන්න පුතේ සාරාංශය කියා දෙන්නම්. ඊට පස්සේ අභ්‍යාසයක් කරන්න යනවා අපි. ඒ කියා දීපු දෙය ගිය සතියේ කියා දීපු ටිකයි අද දැන් මෙතෙක් කියා දීපු ටිකේ පොඩි සාරාංශයක් කියන්නම්. මොකද්ද? මේ වගේ අක්ෂ පද්ධතියක් ගත්තට පස්සේ මේකේ පස්තාර දිනකොට මේ පස්තාරේ ගන්නකො. සර් ඔතන දාන x වෙනුවට ඍණ x දාලා හදන්නකෝ. මෙතන ඍණ x දාලා හදන්නද? ඔව්. එතකොට ඍණ පැත්ත එක්කෙනෙක් මට ඕන ධන දෙන්නෙකුයි ඍණ දෙන්නෙකුයි. ඇයි ඒ ඍණ හදන්න කියන්නේ? ඒ ගාන මගේ වැරදුනා ඒකයි. ඔයාලට ඒ ඍණ වගුවේ ඉන්නේ නැත්තේ මෙහෙමනේ. y සමානයි ඍණ x කියන වගුවේ ඉන්නේ නැත්තේ මෙතන ඍණ දෙක නම් ඍණෙන් ගුණ වුණාම ධන දෙක, ඍණ එක නම් ඍණෙන් ගුණ වුණාම ධන එක. මෙතන බිඳුවමයි. එක ඍණෙන් ගුණ වුණාම ඍණ එකයි ඍණ දෙකයි. කොහොමද එනක වගුවාවේ? ඔව්. ඔය වගුවේ මේ අගයන් ටික හරියට මාක් කරන්න. ඍණ දෙකේ දෙක. ඍණ එකේ එක. බිඳුවේ බිඳුව. එකේ ඍණ එක ඔය අගයන් මාරු වෙලා ඇති බලන්න. එතකොට හරියට වෙනවා. මේ අගයන් ටික ආවනම් හරියට ලකුණු කරන්න පුළුවන්. හරියටද මකන්නද මම මේ වෙන දෙයක් කියා දෙන්න යන්නේ. පුළුවන් දෙක චෙක් කරගන්න. පුළුවන් සර්. මම මේ කියා දෙන්න යන්නේ ගිය සතියේ අන්තිමට ගන්නපු ටිකයි දැන් කියා දෙපු ටිකයි අතර පොඩි සාරාංශයක්. මේ බලන්න මේකේ අනුක්‍රමණය කීයද? මේකේ අනුක්‍රමණය 2 2යි
මේකේ අනුක්‍රමණය එකයි ඒකයි මම ඒක ලකුණත් එක්ක ලියන ධන 1යි ධන 2යි. මේකේ අනුක්‍රමණය ඍණ 3යි ධන 3යි. මේකේ අනුක්‍රමණය ඍණ 8යි. දැන් ආගෙන එමුද? දැන් ආගෙන. ඔයා මතක තියාගන්න ඕන මෙච්චරයි. අනුක්‍රමණය ධන නම් x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන්නේ සුළු කෝණ. අනුක්‍රමණ ධන නම් x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන්නේ සුළු කෝණ. වාමාවර්ත හොඳේ. ඔක්කොම මේ පැත්තට වාමාවර්ත. අනුක්‍රමණ ඍණ නම් එතන හදන්නේ මහා කෝණ. පැහැදිලිද? අනුක්‍රමණ ධන නම් සුළු කෝණ සාදයි. අනුක්‍රමණ ඍණ නම් මහා කෝණ සාදයි. ඒක මතක තියෙන්න ඕන. ඊළඟට තමයි දැන් ඔන්න මේව ගත්තොත් ඔයාට එනවා දල සටහන් අඳින්න. පස්තාර තෝරන්න එනවා. දැන් දෙනවා මේ වගේ ගානක්. ඒ කියන්නේ පුතේ ඔයාට මේ වගේ පස්තාර හතරක් දෙනවා. ඔන්න 2යි. මේ දිනේ x අක්ෂය. ඔයාට පේනවද මෙතන පස්තාර හතරක් 1 2 3 4. මේ හතර දෙනාගේ සමීකරණ හතර මේ හතරලු කවලම් වෙලා තියෙන්නේ. අපිට කියනවා මේ හතර දෙනාට ගැලපෙන සමීකරණය තෝරන්න. පුළුවන්. ඇත්තටම පුළුවන් තෝරන්න. තෝරන විදිය කියා දෙන්න හදන්නේ. සමීකරණ හතර කවලම් වෙලාලු තියෙන්නේ. මේ හතර දෙනා තෝරන්නලු. දැන් කියා දීපු කරුණ මතකද? මොකද්ද? අනුක්‍රමණ ධන නම් හදන්නේ සුළු කෝණ. අනුක්‍රමණ ඍණ නම් හදන්නේ මහා කෝණ. මෙතන බලන්න පුතේ මෙතන තියෙන්නේ සුළු කෝණයක්. මෙතන තියෙන්නේ සුළු කෝණයක් පේනවද? එහෙනම් මට කියන්න මේක නම් කරොත් මම මේව නම් කරොත් නෑ. මේ පැත්තට මැච් වෙන්නේ මේ පැත්තට මැච් වෙන්නේ 1ද 2ද 3ද 4ද සමීකරණ. මේ දෙන්නට ගැලපෙන්නේ කොයි පස්තාරද? 1යි 2යි 1යි 2යි පැහැදිලි නේද? 1 හා 2. ඇයි මම කිව්වා අනුක්‍රමණ ධන නම් හදන්නේ සුළු කෝණ. පුතේ මෙතන හදලා තියෙන්නේ සුළු කෝණ නේද මේ දෙන්නා? එහෙනම් මේ පස්තාර දෙකට මැච් වෙන්නේ 1යි 2යි. ඒක පැහැදිලි. අනිත් එක බලන්න මේ. මේක මහා කෝණයක්. මේකත් මහා කෝණයක්. මහා කෝණ හදන්නේ අනුක්‍රමණ ඍණ වේලාවට. එහෙනම් මේ දෙකට මැච් වෙන්නේ 3යි 4යි. ඉස්සෙල්ලා දෙපැත්ත තෝරගත්තා. ඒක හරිනේ. ඒක හරි. ඊළඟට කියා දුන්නා ධන පැත්ත විතරක් හිතමු දැන්. මෙහෙම තෝරලා බෑ. හරියට ගැලපෙන කෙනා තෝරන්න ඕන. අනුක්‍රමණේ වැඩි නම් කෝණෙත් වැඩි. මොකද්ද? අනුක්‍රමණේ වැඩි නම් කෝණෙත් වැඩි. උදේ මෙතන අනුක්‍රමණේ වැඩි 2ද 1ද මේ දෙන්නගේ මම අහන ඉලක්කම අනුක්‍රමණේ සමීකරණද යට සමීකරණද? උඩ සමීකරණය. උඩ මෙයාගේ අනුක්‍රමණේ මෙතනනේ 2 තියෙන්නේ. මෙතන 1නේ. ඒ කියන්නේ මෙයාගේ තමයි අනුක්‍රමණේ වැඩි. එහෙනම් මෙයාට එන්න ඕන කෝණේ වැඩි කෙනා. සුළු කෝණේ වැඩි පස්තාරේ. සුළු කෝණේ වැඩි පස්තාරේ මොකද්ද? දෙවෙනි ප්‍රස්ථාරය. මේ බලන්න හොඳට බලන්න. x අක්ෂ ධන දිශාවත් එක්ක හදන සුළු කෝණේ. මෙතන තියෙන චූටි කෝණයක්. මෙතන ටිකක් වැඩි. උදේ අනුක්‍රමණ ධන නම් හදන්නේ සුළු කෝණ. මොනවාද? අනුක්‍රමණ ධන නම් හදන්නේ සුළු කෝණ. එහෙනම් මෙන්න අනුක්‍රමණය වැඩි වෙනකොට
හදන සුළු කෝණෙත් වැඩි. එහෙනම් මෙතෙන්ට මැච් වෙන්නේ එකද දෙකද? මේ බලන්න මෙයාට වඩා අනුක්‍රමණය වැඩි. එහෙනම් මෙතන කෝණෙත් වැඩි කෙනා. මෙතෙන්ට මැච් වෙන්නේ දෙවෙනි සමීකරණය. මෙතන පුතේ මෙයාට වඩා අනුක්‍රමණය අඩුයි. මෙයාට වඩා අනුක්‍රමණය අඩුයි. හැබැයි ධන නම් සුළු කෝණ. ධන නම් සුළු කෝණ මෙයාට වඩා අනුක්‍රමණය අඩුයි කියන්නේ මේ පස්තාරයට වඩා අඩු කෝණයක්. එහෙනම් මෙතෙන්ට එන්නේ පළවෙනි පස්තාර. ඔය විදියට මේකත් තෝරමු. ඔය විදියට මේකත් තෝරමු. ඍණ වේලාවදිත් ඕකමනේ කියා දුන්නේ. අනුක්‍රමණ දෙක ඍණයි නම් x අක්ෂයේත් එක්ක හදන්නේ මොන කෝණද? මහා කෝණ. මහා කෝණ. මහා කෝණ නෙමෙයිද? අනුක්‍රමණ ඍණයි නම් x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන්නේ මොන කෝණද? මහා කෝණ. මහා කෝණ හදන්නේ. එහෙනම් පුතේ මහා කෝණ හදන්නේ මේ දෙන්න නෙමෙයි. දැන් මේක මකන්නා. මහා කෝණ හදන්නේ මෙයයි මෙයයි. මේ දෙන්න තමයි මහා කෝණ හදන්නේ. ඊළඟට මම කිව්වා කෝණය වැඩි වෙන්නේ අනුක්‍රමණය වැඩි කෙනාගේ. මොකද්ද? අනුක්‍රමණ ඍණ නම් මහා කෝණ. ඒක පැහැදිලිනේ. අනුක්‍රමණ ඍණ නම් මොනවද? මහා කෝණ. අනුක්‍රමණය වැඩි නම් කෝණෙත් වැඩි. ඍණ 3ද ඍණ 8ද වැඩි? ඍණ ඉලක්කම්. ඍණ 3ද ඍණ 8ද වැඩි? ඍණ 3. ඍණ 3. ඍණ 3. ඍණ 3 වැඩි නම් පුතේ මහා කෝණෙත් වැඩි කෙනා උඩ පස්තාරයට වැච්චෙන්නේ 3ද 4ද? 4. අනුක්‍රමණය වැඩි මෙයාගේ එයාට එන්න ඕන කෝණෙත් වැඩි කෙනා. කෝණෙත් වැඩි කෙනා කියන්නේ 4 වෙනි පස්තාරේ. මෙතෙන්ට මැච් වෙන්නේ 4 වෙනි පස්තාරේ. මෙතෙන්ට මැච් වෙන්නේ 3 වෙනි පස්තාරේ. මෙන්න අපි පස්තාර 4 සමීකරණ තේරුවා. පැහැදිලිද? මම අද සම්බන්ධුනේ කීවෙනි පාඩමද ගන්නන්නේ? පුරේ පස්තාර පාඩමේ 9 වසර පස්තාර මට මතක හැටියට 19 වෙනි පාඩම දාන්කේ නම් මතක නැහැ. 20 පාඩමේ අද දෙවනි දවස හොඳේ පළවෙනි දවස නෙමෙයි. හරි. උදේ මේක පැහැදිලි ඇති. සාරාංශය කියලා ලියන්න යටි. සාරාංශය කියලා ලියන්න. සාරාංශය පාඩම ඉවර නෑ හොඳේ උගන්නපු ටිකේ සාරාංශයක් දෙන්නේ. ඇත්තටම මේ පාඩම මම ආසයි කියන්නේ තර්ක කරලා ගන්න තියෙන්නේ. ඊගර කොම්ප්‍රොමීට කියා දෙනව නෙමෙයි. හැම දෙයකටම හේතුවක් තියෙනවා. මේක තෝරගන්න මේ නිසා. මෙයා මේක නොවෙන්නේ මේ නිසා. තර්ක කරලා ගන්න පුළුවන්. සාරාංශය කියලා ලියන්න. පස්තාරයක නැත්නම් සමීකරණයක අනුක්‍රමණය ධන නම් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සුළු කෝණ සාදයි. ආයෙත් කියන්න. x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සුළු කෝණ සාදයි. වාමාවර්තව සුළු කෝණ සාදයි. ඊළඟ තරුව අනුක්‍රමණය වැඩි වන විට
අනුක්‍රමණය වැඩි වන විට කෝණයද වැඩි වේ. අනුක්‍රමණය වැඩි වන විට කෝණයේ විශාලත්වයද වැඩි වේ. එහෙම ලියන්න. අනුක්‍රමණය වැඩි වන විට අනුක්‍රමණය වැඩි වන විට කෝණයේ විශාලත්වයද වැඩි වැඩි වෙන වේ. විට අනුක්‍රමණය වැඩි වන විට කෝණයේ විශාලත්වයද වැඩි වේ. ඊළඟ දරුව සමීකරණයක අනුක්‍රමණය ඍණ නම් සමීකරණයක අනුක්‍රමණය ඍණ නම් අනුක්‍රමණය ඍණ නම් අනුක්‍රමණය ඍණ නම් අනුක්‍රමණය ඍණ නම් x අක්ෂයේ ධන දිශාව සමග මොකද්ද සර්? අනුක්‍රමණය ඍණ නම් අනුක්‍රමණය ඍණ නම් x අක්ෂයේ ධන දිශාව සමග අනුක්‍රමණය ඍණ නම් x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව මහා කෝණ සාදයි. වාමාවර්තව මහා කෝණ සාදයි. ආයි කියන්නකෝ සර්. කොතෙන්ද වෙනකන් ලියපොද ඔයා? x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව මහා කෝණ සාදයි. මහා කෝණ සාදයි. ඒකටත් ලියන්න. එතෙන්ම ලියුවත් කමන්නේ නැත්නම් ඊළඟ පේළිය ලියුවත් කමන්නේ. අනුක්‍රමණය වැඩි වන විට කෝණයේ විශාලත්වයද වැඩි වේ. අනුක්‍රමණය වැඩි වන විට කෝණයේ විශාලත්වයද වැඩි වේ. අනුක්‍රමණය වැඩි වන විට කෝණයේ විශාලත්වයද වැඩි වේ. හරි. ඊළඟට ලියන්න. එච්චරයි සාරාංශනේ. මේ වගේ අභ්‍යාසයක් දෙන්නම් දැන් පළවෙනි එක දැන් කියා දීපු එක තර්ක කරලා නෝට් එක දෙන්න. එතනින් පස්සේ නම් තනියෙන් කරන්න දෙන්නේ. ලියන්න. පහත සටහනේ දක්වා ඇති සරල රේඛා හතරට ගැලපෙන පහත සටහනේ දක්වා ඇති ප්‍රස්ථාර වලට ගැලපෙන සමීකරණය තෝරන්න. ඔයා කරන්න එපා. මේක ඇදලා මේ ටික විතරක් ලියන්න. මම නෝට් එක දෙන්නම්. හරිනේ? රූප සටහන විතරක් දැනගන්න. අපි බලමු දැන් තවොටකින්. පහත සටහනේ දක්වා ඇති පහත සටහනේ දක්වා ඇති මොකද්ද දැන්? පහත සටහනේ දක්වා ඇති ප්‍රස්ථාර වලට ගැලපෙන සමීකරණය තෝරන්න. ඔය වගේ නෝට් එකක් දෙන්න කටපාඩම් කරලා නෙවෙයි දෙන්නේ.
පහත සටහනේ දක්වා ඇති ප්‍රස්ථාර වලට ගැලපෙන සමීකරණය කරන්න. සටහන ඇඳ ගන්නකො ඉතින් ටික මම කියන්නම්. සර් මොකද්ද කරන්න කිව්වේ? හරි. පුතේ ප්‍රශ්න ඇහුවද? සටහන ඇඳලා පැත්තෙන් සමීකරණ හතර ලියන්න. නිකන් තරු දාලා ලියාගෙන ඊට පස්සේ තර්ක කරලා අපි පළවෙනි එකට අදාළ සමීකරණය මොකද්ද? දෙවෙනි එකට අදාළ සමීකරණය මොකද්ද? තුන්වෙනි එකට ගැලපෙන සමීකරණය මොකද්ද? හතරවෙනි එකේ සමීකරණය මොකද්ද කියලා තර්ක කරලා ගමු. හරි? සර් මාතෘකාව ටිකක් කියන්නද? දෙමා ප්‍රශ්නයක් විදියට දුන්නේ පහත සටහනේ එක් එක් පස්තාරයට අදාළ සමීකරණය තෝරන්න කියලානේ. නෝට් එක දැම්මට පස්සේ ලියා ගන්න අඩුපාඩු දැන්. නෝට් එක දාන්නම් හොඳ. හරි.
හරි පුතේ මේ ඉලක්කම් දාගන්න 1 2 3 4 කියලා ඉලක්කම් දාගන්න 1 2 3 4 කියලා හරි නම් කොල්ල ගන්න හරි 1 2 3 4 කියලා ඉලක්කම් දාගත්තා ලියමු පළවෙනි තරුව දාලා යන්න පුතේ නම් පළවෙනි ගාන නිසායි ගන්න විදිය ලියනවා එතන ඉඳන් ඔයා තනියෙන් හදන්න හරිද ලියන පළවෙනි එක 1 හා 2 පස්තාර 1 හා 2 රේඛා කියලා ලියන්නකෝ 1 හා 2 රේඛා 1 හා 2 රේඛා 1 හා 2 රේඛා x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණ සාදයි 1 හා 2 රේඛා 1 හා 2 රේඛා x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණ සාදයි 1 හා 2 රේඛා x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණ සාදයි එතෙන්ට අපි යන්නේ එම නිසා මේ දික් තුන එම නිසා ඒවායේ අනුක්‍රමණ ධන විය යුතුය එම නිසා ඒවායේ අනුක්‍රමණ ධන විය යුතුය එම නිසා ඒවායේ අනුක්‍රමණ ධන විය යුතුය පැහැදිලිනේ සුළු කෝණ හදනවා ඒ නිසා අනුක්‍රමණ ධන විය යුතුය එතෙන්ටම යන්න තේරුම් නැත්තම් කියන්න හොඳේ එතෙන්ටම යන්න එබැවින් මෙහෙම y සමානයි 2x හා y සමානයි x එබැවින් y සමානයි 2x හා y සමානයි x 1 හා 2 විය යුතුය 1 හා 2 විය යුතුය හරියටම දන්නේ නැහැ තාම මේ දෙක 1 හා 2 තමයි ආයෙත් කියන්න වෙයි මේ අහන් ඉඳ ඒ කියන්නේ කොතැනට යනකම් ලියුවද කියන්න එබැවින් මේ බෝඩ් එකේ තියෙනවා y සමානයි 2x හා y සමානයි x 1 හා 2 විය යුතුය ඔන්න බෝඩ් එකේ තියෙන වාක්‍ය බලාගෙන ලියා ගන්න එබැවින් y සමානයි 2x හා y සමානයි x 1 හා 2 විය යුතුය 1 හා 2 විය යුතුය ඊළඟ තරුව දෙකෙහි කෝණය يعني දෙක පස්තාරේ හදන මේ කෝණේ දෙකෙහි කෝණය එකෙහි කෝණයට වඩා මෙතෙන්ට වඩා දෙකෙහි කෝණය එකෙහි කෝණයට වඩා දෙකෙහි කෝණය එකෙහි කෝණයට වඩා දෙකෙහි කෝණය එකෙහි කෝණයට වඩා වැඩි නිසා දෙකෙහි
දෙකෙහි අනුක්‍රමණය එකෙහි අනුක්‍රමණයට වඩා වැඩි විය යුතුය. ලියාගෙන ගන්නවා නම් අහන්න වගේ. දෙකෙහි කෝණය එකෙහි කෝණයට වඩා වැඩි නිසා දෙකෙහි අනුක්‍රමණය එකෙහි අනුක්‍රමණයට වඩා වැඩි වෙන්න ඕන. එම නිසා එක සමානයි එකට අදාළ සමීකරණ ලියන්නකො දෙක. එකට එන්නේ ධන අනුක්‍රමණයක් අඩු ඉලක්කම. එම නිසා එකට එන්නේ y සමානයි x. දෙකට එන්නේ y සමානයි 2x. v කියලා ලියන්න යටින්. එම නිසා එකට මැච් වෙන්නේ මේක දෙකට මැච් වෙන්නේ මේක කියලා ලියන්න යටින්. ඔන්න අපි 1 2 නම් තෝරලා ඉවරයි. 1 2 තෝරලා ඉවරයි. කිව්වද? තුනයි හතරයි තෝරමු දෙක අලු දාලා ඔන්න 1 2 තේරුවා. ඒකේ මොකක් හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. සුළු කෝණෙහිඳ ධනානුක්‍රමණ කෝණේ වැඩි කෙනාට වැඩි ඉලක්කම කෝණේ අඩු කෙනාට අඩු ඉලක්කම. ඒක හරි. ඒ දෙන්න තේරුවා. ඊළඟ තරුව 3 හා 4 රේඛා 3 හා 4 රේඛා 3 හා 4 රේඛා 3 හා 4 රේඛා උදේ මේක ලියලා ඉවරලා ආයෙ පාරක් කියලා දෙන්නම්. 3 හා 4 රේඛා x අක්ෂයේ ධන දිශාව සමග සායි කියන්නේ 3 හා 4 රේඛා x අක්ෂයේ ධන දිශාව සමග 3 හා 4 රේඛා x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණ සාදයි. x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණ කොයිද ඔයාලා කිව්වෙත් නෑනේ. 3 හා 4 රේඛා x අක්ෂයේ ධන දිශාව සමග සුළු කෝණද? මහා කෝණ. මහා කෝණ සාදයි. මහා කෝණ කියලා නෝට් එක එන්න ඕන. ඉදාගෙන ඉන්නේ බබුදේ. උඩ ගිහිල්ලා හැරෙන්නේ එතකොට. 3 හා 4 රේඛා x අක්ෂයේ ධන දිශාව සමග මහා කෝණ සාදයි. මහා කෝණ සාදයි. එම නිසා ඒවායේ අනුක්‍රමණ ඍණ විය යුතුය. මහා කෝණ හතරම කියන්නේ අනුක්‍රමණ ඍණයි. අනුක්‍රමණ ඍණ විය යුතුය. අනුක්‍රමණ ඍණ විය යුතුය. අනුක්‍රමණ ඍණ විය යුතුය. එබැවින් 3 හා 4 හරිවද? අවුනම්ද එතෙන්ට එබැවින් 3 හා 4 y සමානයි ඍණ 3x සමෝඩ් එකේ තියෙනවා අනුක්‍රමණ ඍණ විය යුතුය. එබැවින් 3 හා 4
y සමානයි ඍණ 3x සහ y සමානයි ඍණ 8x වේ. ඍණ 8x වේ. ඍණ 8x වේ. ඊළඟ දරුව. ඉවර වෙන්නේ කීයද? 19 මාට ඉවරයි. ඊළඟ දරුව හතරෙහි කෝණය. ඒ කියන්නේ හතර කියන ඉලක්කම රවුම් කරන්න ඕනේ. හතරෙහි කෝණය තුනෙහි කෝණයට වඩා වැඩි නිසා හතරෙහි කෝණය තුනෙහි කෝණයට වඩා වැඩි නිසා හතරෙහි කෝණය තුනෙහි කෝණයට වඩා වැඩි නිසා හතරෙහි අනුක්‍රමණය තුනෙහි අනුක්‍රමණයට වඩා වැඩි විය යුතුය. කෝණය වැඩි නිසා හතරෙහි අනුක්‍රමණය කෝණය වැඩි නිසා හරි දෙක කනෙක්ෂන් අවුලක් වුණා. කොතෙන්ද වෙනකල් ලියුවද වාක්‍ය වල? හතරෙහි කෝණය තුනෙහි කෝණයට වඩා වැඩි නිසා. වැඩි විය යුතුය. හරින එක පැහැදිලි නේද? නෑ මොකද ලියුවේ? කියන වාක්‍යය හතරෙහි කෝණය තුනෙහි කෝණයට වඩා වැඩි නිසා හතරෙහි අනුක්‍රමණය තුනෙහි අනුක්‍රමණයට වඩා වැඩි විය යුතුය. කෝණය වැඩි නිසා හතරෙහි අනුක්‍රමණය තුනෙහි අනුක්‍රමණයට වඩා වැඩි විය යුතුය. තුනෙහි අනුක්‍රමණයට වඩා වැඩි විය යුතුය. හරිනේ පුතේ මේ හතරේ කෝණය වැඩි එහෙනම් හතරට එන්න ඕන වැඩි අනුක්‍රමණය. මහා කෝණ නිසා ඍණ කෙනා කෙනුත් වැඩි ඉලක්කම ඍණ 3. එහෙනම් හතරට යන්නේ y සමානයි ඍණ 3x. 3ට එන්නේ අඩු අනුක්‍රමණය y සමානයි ඍණ 8x. ඔන්න. ලියටේ ලියා ගන්න 3ට ගැලපෙන කෙනා 4ට ගැලපෙන කෙනා ලියා ගන්න. ගැලපෙන කට්ටිය ලියා ගන්න. ගානක් දෙන්නම් ඒක තනියෙන් හදන්න ඒක කියා දෙන්න. එතකොට තේරුම් නැත්නම් දැන් ඔක්කොම ආයි අහුවේවි. ඊළඟ එකේ නෝට් දෙන්නේ නැහැ මම. ඔහොම නෝට් දෙන්නේ නැහැ. ඔයා නෝට් ලියන්න ඕනත් නැහැ. හිතින් තර්ක කරලා ගැලපෙන ප්‍රස්තාර තෝරන්න. හරි මේවා පොතේ දලසටහන් විදියට අදින්නේ නිකම් අඩිරුල තියලා ඉන්න. මේ තියෙන පළවෙනි එක, මේ තියෙන දෙවෙනි එක. මේ තියෙන තුන්වෙනි එක. මේ තියෙන හතරවෙනි එක. මේ තියෙන පස්වෙනි එක. පස්තාර පහයි. ඔය පස්තාර පහට ගැලපෙන මං සමීකරණ පහක් දෙනවා. වෙන සමීකරණ පහ y සමානයි
mic off කරන්න. හරි. සමීකරණ පහයි ප්‍රස්ථාර පහයි. උදේ පොඩි ප්‍රශ්නයක් විදිහට ලියන්න. එක් එක් රේඛාවන්ට ගැලපෙන සමීකරණය තෝරන්න. එක් එක් රේඛාවන්ට ගැලපෙන සමීකරණය තෝරන්න. ඔය අපි අඳින දල සටහන මේ ප්‍රස්ථාර කොලයක නෙවෙයි නේද අඳින්න. ප්‍රස්ථාර කොලේම අවශ්‍යත් නැහැ නේද? ප්‍රස්ථාර කොලයක් නම් මතුනේ. එතන තව දිගට නෝට් එක තමයි ලියන්න තියෙන්නේ. ප්‍රස්ථාර කොලෙත් මේ නෝට් ලියන්න. ප්‍රස්ථාර කොලයක් මතුනා නම් ප්‍රස්ථාර කොලේ කරගෙන යන්න. රූල් පිටුවක් නම් මතුනේ රූල් පිටුවේ ලියාගෙන යන්න. හරිනේ? එක් එක් රේඛාවන්ට අදාළ ප්‍රස්ථාරය තෝරන්න සමීකරණය තෝරන්න. Makan udah main pangkaran apa? Off කරන්න. Right. මොන සමීකරණ හතර දිනනවා? හරි. සමීකරණ පහක් තියෙනවා. රේඛා පහක් තියෙනවා. හරියට තේරුණා නම් ඔයාට තෝරන්න පුළුවන්. තර්ක කරන්න ඕන මෙච්චරයි පුතේ. සුළු කෝණ නම් ධන අනුක්‍රමණය. අනුක්‍රමණය ධනයි. මහා කෝණ නම් අනුක්‍රමණය ඍණයි. කෝණේ වැඩි නම් අනුක්‍රමණයත් වැඩි. ඉස්සෙල්ලා උතන ධන පැත්තයි ඍණ පැත්තයි බෙදා ගන්නවා. මහා කෝණයි සුළු කෝණයි වෙන් කරගෙන. ඉස්සෙල්ලාම 1 2 3ට එන්නේ ධනද ඍණද කියලා චෙක් කර ගන්න. බැලුවාමත් පේනවා. ධන ඒව 3ක් තියෙනවා ඍණ ඒව 2යි තියෙන්නේ. කපටි ගමෙන් ලියන්නත් පුළුවන්. අනුක්‍රමණය ධන නම් සුළු කෝණ. එහෙමනේ කියා දුන්නේ. එහෙනම් පුතේ මෙතන සුළු කෝණ සෙට් එක පළවෙනි 3 දෙනා. පළවෙනි 3 දෙනාට එන්න ඕන ධන අනුක්‍රමණ තියෙන ඒවා. පළවෙනි 3 දෙනාට එන්න ඕන ධන අනුක්‍රමණ තියෙන ඒවා. කෝණය අඩුයි නම් ඉලක්කමත් අඩුයි. අනුක්‍රමණයත් අඩුයි. එකට එන උත්තරේ කියන කවුරු හරි පළවෙනි එකට එන්නේ මොකද්ද? y සමානයි 3n1x. අනිත් අය කියන බය නැතුව කියන්න. y සමානයි 3n1x. හරි. පළවෙනි එකට ඉන්නේ ඒක තමයි. තුනෙන් එක කියන්නේ මොකද? දශම ඉලක්කම් වගේ භාගය කියන්නේ බිංදුවයි දශම ගානක්. සුළු කෝණ නම් අනුක්‍රමණ ධන ටික.
කෝණේ අඩුයි නම් පුංචිම කෙනා. දෙවෙනි එකට ගැලපෙන්නේ කවුද? දෙවෙනි දෙක කියන රේඛාවට y ගැලපෙන්නේ කවුද? සමානයි 2x. දෙකයි කියන්න. y සමානයි 2x. y සමානයි 2x. හොඳයි. තුන්වෙනි එකට මොකක්ද දෙන්නේ? y y සමානයි 4x. y සමානයි 4x. පහ මොකද්ද? y සමානයි 7x. හතරට එන්නේ අහගෙන. හතරවෙනි එකේ පුතේ මහා කෝණේ අඩුයි. හතරේ මහා කෝණේ අඩුයි පහට වඩා. හතරට එන්නේ අඩු ඉලක්කම ඍණ 7. හතරට එන්නේ ඍණ 7. පස්වෙනි එකේ මහා කෝණේ වැඩි. කෝණේ වැඩි නම් ඉලක්කම වැඩි කෙනා ඍණ 1 වැඩි. එහෙනම් මෙන්න ලියමු. y සමානයි x. අනේ පස්තර පහට දාලා පළවෙනි එකට එන්න ඕන අඩුමයි කෙනා ධන වලින් අඩුම කෙනා y සමානයි 3 1x. දෙවෙනි එකට එන්න ඕන ධන පැත්තෙන් ඊළඟට ඉන්න කෙනා y සමානයි 2x. තුන්වෙනි එකත් පුතේ සුළු කෝණනේ මේ පැත්තෙන් ඉන්නේ මේ පැත්තේ නම් ධන ඊළඟට ඉන්න කෙනා y සමානයි 4x. ඊළඟට 4යි 5යි ගත්තොත් මහා කෝණ 4යි 5යි ගත්තොත් මහා කෝණ කියන්නේ ඍණ කෝණ මේ ඍණ අනුක්‍රමණ කෝණය අඩුයි නම් අනුක්‍රමණය අඩුයි. හතරවෙනි එකට එන්නේ නම් y සමානයි ඍණ 7x. ඍණ 7 කෙනා අඩුයි. පස්වෙනි එකට එන්නේ y සමානයි ඍණ 1x. කාට හරි ප්‍රශ්නයක්ද දන්නේ ඍණ 7 කොහොමද ඍණ 1කට වඩා අඩු වෙන්නේ කියලා. ඒවා 6 වසරේ සංඛ්‍යා රේඛාව පාඩමේදී කියා දෙනවා. ඍණ ඉලක්කම් වලදී ඉලක්කම චූටි කට්ටිය තමයි වැඩි. ඍණ 7ට වඩා ඍණ 1 වැඩි. ඔන්න අපි ප්‍රශ්නේ කරලා ඉවරයි. තර්ක කරලා ගන්න දෙන්නේ. හරියට තේරුණා නම් ඔයාලට පැහැදිලි කරලා කියන්න පුළුවන් කාට හරි. මේක ගත්තේ මේ නිසා කියලා. අනුමාත්‍රකාවල යන්න. අනුමාත්‍රකාවල යන්න. දෙන ලද ලක්ෂයක් දෙන ලද ලක්ෂයක් දෙන ලද ලක්ෂයක් දෙන ලද ලක්ෂයක් දෙන ලද සරල රේඛාවක් මත පිහිටා ඇද්දැයි සෙවීම දෙන ලද ලක්ෂයක් දෙන ලද සරල රේඛාවක් මත පිහිටා ඇද්දැයි සෙවීම දෙන ලද ලක්ෂයක් දෙන ලද සරල රේඛාවක් මත පිහිටා ඇද්දැයි සෙවීම පිහිටා ඇද්දැයි සෙවීම පිහිටා ඇද්දැයි සෙවීම දෙන ලද ලක්ෂයක් දෙන ලද සමීකරණයක් මත දෙන ලද ලක්ෂයක් දෙන ලද සරල රේඛාවක් මත පිහිටා ඇද්දැයි සෙවීම. කියන්නේ අදින් මෙහිදී දියති ලක්ෂය දියති සමීකරණයේ x y ට ආදේශ කරන්න
x හා y ට ආදේශ කරන්න. x හා y ට ආදේශ කරන්න. එවිට නිවැරදි සමීකරණයක් ලැබේ නම් නිවැරදි සමීකරණයක් ලැබේ නම් කරන්න වයිට ආදේශ කරන්න ඔතන වෙනකන් ලියාගත්තද කවුද හිරන්නයා? දී ඇති සමීකරණය x කියන තැන ඉඳලා සර්. දී සමීකරණය x හා y ට ආදේශ කරන්න. එහෙමනේ දුන්නේ. x හා y ට ආදේශ කරන්න. x හා y ට ආදේශ කරන්න. නිවැරදි සමීකරණයක් ලැබේ නම් රේඛාව මත වේ. 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 එසේ නොවේ නම් රේඛාව මත නොවේ. එසේ නොවේ නම් රේඛාව මත නොවේ. රේඛාව මත නොවේ. මෙන්න පුතේ උදාහරණයක්. එකතුන ලක්ෂය y සමානයි 3න් 1යි x රේඛාව මත පිහිටයිද? රේඛාව මතද නැද්ද කියලා බලන්න දෙන්නේ. ඔය කියන ලක්ෂය ඔය රේඛාව මතද නැද්ද කියලා දැන් පස්තර ඇඳලා බලන්න ඕනේ. මතද නැද්ද කියලා කරන්නේ මෙහෙමයි. දීලා තියෙන සමීකරණයට මේ දීලා තියෙන ඛණ්ඩාංකය 1 3 ආදේශ කරන්න. ඕනම ඛණ්ඩාංකයක මුලින් ඉන්නේ කවුද? ඕනම ඛණ්ඩාංකයක මුලින් ඉන්නේ x. පස්සෙන් ඉන්නේ කවුද? y. අගයන් ආදේශ කරන්න උදේ. y ට 3 සමානයි 3න් 1 ගුණ කිරීම x වෙනුවට කවුද? x වෙනුවට 1 3 සමානයි 3න් 1යි. හරිද මේක? 3 සමානයි 3න් 1යි. එහෙම නෑනේ පුතේ 3 කියන්නේ 3න් 1ද? නෑනේ. මෙය වැරදි. එම නිසා රේඛාව මත නොවේ. වැරදි සම්බන්ධයක් නේ ආවේ. 3 සමානයි 3න් 1 නෙවෙයි. ඒක වැරදි. වැරදි කියන්නේ රේඛාව මත නොවේ. පළවෙනි එක. දෙවෙනි එක. හය දෙක ලක්ෂය ඉස්සෙල්ලා එකම ගමු. y සමානයි 3 1යි x රේඛාව මතද හරි. කොහොමද පුතේ රේඛාව මතද නැද්ද කියලා බලන්නේ?
y සමානයි 3න් 1යි x කියන කෙනාට මෙයාව ආදේශ කරන්න. මේ මුලින් ඉන්නේ x පස්සෙන් ඉන්නේ y දෙක සමානයි 3න් 1 ගුණ කිරීම x වෙනුවට 6 කැපෙන ඒවා කපන්න. y ට 2 දැම්මා x ට 6 දැම්මා 3 ඒවා 1යි 3 ඒවා 2යි දෙක සමානයි දෙවරක් 1 2යි. අන්න දෙක සමානයි දෙක හරිද වැරදිද? දෙක මේ අනිවැරදි. හරි. මේ අනිවැරදි. එම නිසා රේඛාව මත වේ. ලියාගන්න උදාහරණ දෙක. රේඛාව මතද නැද්ද කියලා බලන්නේ දීලා දින කණ්ඩාංකේ සමීකරණයට ආදේශ කරන්න. පළවෙනි එක පැහැදිලි කට්ටිය ලියන්න යනවානේ. පැහැදිලි කට්ටිය ලියාගෙන යන්න. y වෙනුවට මේ y කණ්ඩාංකේ 3. එතන 3න් 1යි. x වෙනුවට 1. මෙතන 3යි කැපෙන්නේ නැහැ. එක් වරක් 1යි. මෙතන 3න් 1යි. සුළු කරාට පස්සේ ආවේ 3 සමානයි 3න් 1යි. හරිද වැරදිද? එකම ඉලක්කම් දෙක ඉන්න ඕන දෙපැත්තේ. මේ 2 2 කියලා ආවේ 3යි 3න් 1යි දෙන්නෙක්නේ. සමාන නැහැනේ. මේ සම්බන්ධය වැරදි. වැරදි කියන්නේ රේඛාව මත නොවේ. රේඛාව මත නොවේ. සමානයි නම් දෙපැත්ත රේඛාව මත. ලියා ගන්න ඔය උදාහරණ කියලා. උදාහරණ කියලා ලියා ගන්න ගණන් ටිකක් දෙන්නම්. ලිහිනේ ඔයාලට නොනේද? පොළව හෙල්ලෙනවා. චතුරේ. කතා කරන්නේ. හරි. උදේ ඔයාගේ විභාගයේ කෙටි ප්‍රශ්නයක් අහනවා මෙහෙම. ඔය වගේ ලක්ෂයක් දීලා මේ සරල රේඛාව මත පිහිටා ඇද්ද? බව පෙන්වන්න. නැත්නම් පිහිටා ඇති බව පෙන්වන්න. පිහිටා ඇද්ද කියලා චෙක් කරන්නේ කොහොමද? දීලා තියෙන කණ්ඩාංකය දීලා තියෙන සමීකරණයට ආදේශ කරන්න. දක්ෂිනාවර්තව හදන්නේ නැද්ද කොහොමද? මේ පැත්ත සලකන්නේ නැහැ. වාමාවර්තව හදන කෝණ ගැන විතරයි අපි කතා කරන්නේ නෝට් එකේ. හරිද මකන්නද බෝඩ් එක? හරි. ගණන් දෙකක් හදලා ඊළඟ කොටසට යමු. යන මේ විදිහට පහත එක් එක් ලක්ෂය එකම සමීකරණයක් දෙන්නම් එතකොට මට ලේසි. පහත එක් එක් ලක්ෂය පහත එක් එක් ලක්ෂය y සමානයි 3x රේඛාව මත පිහිටා ඇද්දයි පරීක්ෂා කරන්න. බෝඩ් එකේ තියෙනවා.
ටිකට වගේ කියවන්න පුළුවන් නේ අපෝ. පරීක්ෂා කරන්න. පළවෙනි එක තුනෙන් එකයි එකයි. දෙවෙනි එක බිඳුවේ බිඳුව. තුන්වෙනි එක හරි. ගණන් හතරයි තියෙන්නේ. ඔන්න ඔය දීපෝ ලක්ෂ 4 එකින් එක ආදේශ කරලා චෙක් කරන්න. එකින් එක ආදේශ කරලා චෙක් කරන්න. උඩ කියන සමීකරණයට ඒ කියන්නේ උඩ කියන රේඛාව මත පිහිටනවද නැද්ද කියලා. එකින් එක x y y කණ්ඩායම් ආදේශ කරන්න. එකින් එක ආදේශ කරන්න. දැන් පේනවා ඇති. ක්ලික් මම කරන්න. පස්තර කොලයක් තියෙන එක ලිව්වට කමක් නැත කමක් නැහැ. හේතුවක් ඕන. හේතුව කියන්නේ මොකද? මේ වගේ ආදේශ කරලා පෙන්නලා ලියන්න. ඔව් ඔව්. ආදේශ කරලා පෙන්නන්න නිවැරදි. රේඛාව මත කියලා ටක් ගාලා ආදේශ කරන්න. ඒ වගේම ඔයාලගේ ජූලි මාසේ ටියුට් ජූලි 5 වෙනි ජූලි නෙවෙයි අගෝස්තු මාසේ ටියුට් අගෝස්තු 5 6 කියන දවස් දෙකේ නිකුත් කරනවා නේ. ඒක චුට්ටක් දෙමාපියන් දැනුවත් කරලා තියන පොඩක් කල් වේලා තිබුණාම ලබන සතිය නෙමෙයි ඊළඟ සතිය. අගෝස්තු 5 6 ඇතිද වෙලාව? හරි වෙලා දැන් නයිට් මම කරන්නේ. මයික් ඔන් කරන්නේ නැහැ. හරි. තුනයි හතරයි පහයි ඉක්මන් කරන්න අනිත් අය.
ඔය ඉස්සරහට යද්දී පාඩමේ තව තියෙනවා තර්ක කරලා ගන්න දේවල්. හරි ලස්සන පාඩමක් මේක. කලබලයට කරලත් බෑනේ හිත බලමු ඉවර කරගන්න පුළුවන් වුණොත් ඒක ඉවර කරනවා. ෂූට් එකේ ගෙදර වැඩ බලන්නත් තියෙනවනේ. එතකොට ලබන සතියේ දවසක් හරි කරන්න වෙයි. නැත්තම් දේවරුව පැය 3-4ක් අරගෙන හිට දිනවා. හිට රැට තියෙනවා. හරි. ඔන්න පුතේ මම එහෙම ඉතර 1 2 හදාගෙන ඉන්න තාම හතර කට්ටිය ඉස්සරහට හදාගෙන යන්න. මම සාකච්ඡා කරනවා. පළවෙනි එක y සමානයි 3x y ට දාන්න එක x එකට දාන්න 3න් එක 3ම 1යි 3ම 1යි කැපිලා ගියා මේ පැත්තෙන් එක එක් වරක් ගියේ පැත්තෙනොත් එක රේඛාව මත වේ ලියනවා සත්‍යයි රේඛාව මත වේ හරි දා ගන්න. දෙවෙනි එක බිඳුව y ටත් බිඳුව x ටත් බිඳුව මෙතන බිඳුවයි තුන්වරක් බිඳුව ඕනම කෙනෙක් බිඳුවෙන් ගුණවුනොත් උත්තරේ බිඳුවයි. ඒකත් හරි. රේඛාව මත වේ මම ජූලි කිව් ගන්න පුළුවන් වෙනවා මම දිනුනාට පස්සේ උදේ හරි දා ගන්න. ඊළඟට තුන්වෙනි එක දෙක විනාය y සමානයි 3x කියන එකට මෙන්න y පැත්තට විනායයි තුන් වරක් x පැත්තට 2යි මෙතන විනාය සමානයි තුන් වරක් 2 6යි මේක හරිද විනාය සමානයි ධන 6ට වැරදි 6 6 විතරක් දැක්ක බලියට හරි නෑ මෙතන තියෙන ඍණ 6 මේක වැරදි රේඛාව මත නොවේ ඇයි මේක අසත්‍යයි ගැලපෙන්නේ නැහැ නේ රේඛාව මත නොවේ දැන් තුන හතරවෙනි එක y සමානයි 3x y ට ආදේශ කරන්න 2 තුන් වාරයක් x එකට ආදේශ කරන්න 3න් 2 3ට 3 කැපිලා 2 සමානයි 2 රේඛාව මත වේ දෙපැත්ත මාරු කරලා ඒ කියන්නේ දෙපැත්ත මාරු කරාම කියන්නේ y නේ පුතේ මුලින් තියෙන කොහොමද සමීකරණය y සමානයි 3x නේ ඔය විදියටයි රේඛාව මතද නැද්ද කියලා බලන්නේ ඔයම අභ්‍යාස වෙනවා. ලියන්න දරුවක් දාලා පාට බෑනකේ. තුන්වෙනි ගානේ අහන්නේ. තරුකි කොයි එකද මේ තුන්වෙනි එක මේක. y පැත්තට ඍණ 6. අනේ y පැත්ත මේ y නේ පස්සෙන් ඉන්නේ y නේ ඍණ 6. x ට 2 දෙවරක් 3යි. ඍණ 6 y පැත්තේ කණ්ඩාංගෙ මේ y කණ්ඩාංගෙ ඍණ 6යි. x වෙනකොට 2 දෙවරක් 3යි. ඍණ 6 සමානයි 6 වැරදිනේ.
අයි මේක ඍණ මේක දාන්න. රේඛාව මත නොවේ. මට අහන ප්‍රශ්න පැහැදිලි නැවනේ. ලියන දරුවක් දාලා. ඔව්. දරුවක් දාලා මේකට දාලා දෙන්න. y සමානයි mx ආකාරයේ y සමානයි mx ආකාරයේ y සමානයි mx ආකාරයේ ඕනෑම ප්‍රස්ථාරයක් y සමානයි mx ආකාරයේ ඕනෑම ප්‍රස්ථාරයක් බිඳුව එහෙම ලියන්න. බිඳුව ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. 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 හරි. ඊළඟ කොටස පටන් ගන්න තියෙන්නේ අලුත් කොටස. අලුත් වීඩියෝ එකම කියන්නේ ප්‍රස්ථාර කොටයක් මේ පැත්තේ තියෙන්න ඕන. අනිත් පැත්තේ ලියමු. අලුත් කොටසක් පටන් ගන්න යන්නේ අනුමාත්‍රකාව y සමානයි මේව පොතේ මේකට ප්‍රස්ථාර කොටයක් නම් දැන් හොඳයි හොඳයි මොකද ප්‍රස්ථාරයක් අදිනවා දැන් මේ පැත්තේ ලියමු y සමානයි mx ධන c ඉස්සෙල්ලා දෙපි පිටකලා අපි කතා කරේ y සමානයි mx විතරයි. දැන් අලුත් වෙනවා. y සමානයි mx ධන c. y සමානයි mx ධන c. ax ධන by ධන c සමානයි බිඳුව. ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර 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 එයාට පළවෙනි එක මොකක්ද අනුමාත්‍රාවක් මේ දීලා තියෙන්නේ y සමානයි x ධන c හා x ධන y ධන c සමානයි බිඳුව ආකාරයේ ශ්‍රිතවල ප්‍රස්ථාර ශ්‍රිත කියන්නේ සමීකරණය ශ්‍රිතවල ප්‍රස්ථාර ශ්‍රිතවල ප්‍රස්ථාර ඒව ගැන තමයි කතා කරන්න යන්නේ පළවෙනි ගාන අපි අදින්න යන පළවෙනි ගාන y සමානයි m කියන අනුක්‍රමය 2x ධන 3 අපි මේ කියා දෙන්න යන්නේ අනුක්‍රමණ අන්තක්ඛණ්ඩ ගැන අනුක්‍රමණ අන්තක්ඛණ්ඩ ඔය වගේ අලුත් දේවල් ටික මේක තමයි අදින්න යන්නේ පළවෙනි එක කියලා ලියන්න y සමානයි 2x ධන 3 ශ්‍රිතය ප්‍රස්ථාරගත කරමු y සමානයි 2x ධන 3 ශ්‍රිතය ප්‍රස්ථාරගත කරමු ශ්‍රිතය ප්‍රස්ථාරගත කරමු
හරි. ඔයාලට මොකද y සමානයි y සමානයි 2x ධන 3 ශිතය ප්‍රස්ථාරගත කරමු. ඊට පළවෙනි කොටස. පළවෙනි කොටස සුදුසු අගය වගුවක් සකසන්න. 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 බලන්න පොඩ්ඩක්. දැන් ඔයාලට තියෙන්නේ y සමානයි 2x ධන 3. ඔන්න ඔය කියන දැන් මේ ප්‍රස්ථාරය අදිද්දී ඔයා ගොඩනගන්න ඕන වගුව ගොඩනගද්දී අච්චු පොතේ අපිට උගන්වන්න දෙන්නේ පුතේ හරිම මම කැමතිම නැති ක්‍රමයක්. ඔය වගේ තීර 4ක් විතර ලියලා තමයි වගුව හදන්න තියෙන්නේ. නමුත් විෂය නිර්දේශ තියෙන විදිහට අපිට උගන්වන්නවම තියෙන්නේ. නමුත් O level paper එක 10 වසරෙත් උගන්වන්නේ මේ විදිහට ඉස්කෝලවල. අච්චු පොතේ තියෙන්නේත් එහෙම. O level paper එකේ පුතේ එකපාරට වගුව එන්නේ තීර 2යි. O level paper එකේ වගුව එන්නේ තීර 2යි. මුලින් x යටින් y. ඔය විදිහට තීර 2යි. හැබැයි එකපාරට ගන්න මම පුරුදු කරන්නම්. පළවෙනි ගාන නිසා අපි පියවරෙන් පියවර කොට නගපු වගුව. කොහොමද? x කියන කෙනා අපිට ගැළපෙන විදිහට ගන්න පුළුවන්. අපිට කැමති ඉලක්කම් ගන්න පුළුවන් x ට. x ට කැමති ඉලක්කම් ගත්තා මේ සමීකරණය හදද්දී මුලින් x ට කැමති ඉලක්කම් ගත්තාම අපි ඊළඟට කොට නගන්න ඕන කාවද? සමීකරණය x ගත්තාම ඊළඟට හැදෙන්නේ කාවද? මේ පදේ මොකද්ද? ඊළඟට x දානවා නම් අපි ඊළඟට හදන්න ඕන මොකද්ද? මෙන්න මෙයාව. ඒ කියන්නේ කවුද? 2x හොයාගෙන යන්න. 2x. ඒ එන අගයන් ටිකට හැම එකටම 3ක් එකතු කරන්න. ඔන්න දැන් තේරෙන්නේ නැහැ මේක. අපි මේ සමීකරණේ x ට අනුරූප x ට අපි දෝ ඍණ 3 කියලා x ට ඍණ 3 ගන්න ඕන නම් x ට ඍණ 3 දැම්මට පස්සේ පුතේ අපිට එකපාරට හදලා ගන්න පුළුවන් නේද මෙහෙම. x සමානයි ඍණ 3 විට y සමානයි 2x ධන 3නේ. දෙවරක් x වෙනුවට ඍණ 3. දෙවරක් ඍණ 3 අපිට එනවා ඍණ 6යි මෙතන 3යි. උත්තරේ ඍණ 3යි කියලා එනවනේ. ඔතන x ට ඍණ 3 ගන්නෑ. ඍණ 3 ගන්නේ නැතුව පුළුවන්. මොකද ඉන්නේ? 10 වසරේ ගෲප් එකකට නෝට් එක දාන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මට චුට්ටක් වෙන මෙසේජ් එකක් දාන්න. කොයි ගෲප් එකකටද කියලා දන්නේ නැහැ. ඒ නිසා පන්ති වුණාට පස්සේ මට මෙසේජ් එකක් දාන්න. ඉතින් බැච් එක ගන්න. chat එක බලන්න. හරි. පුතේ මේ අහන්නකෝ x ට ඍණ 3 වගේ ගත්තම ඍණ 3 ඉඳලා ධන 3ට තමයි මම වගුව හැදුවේ. කැමති තැනකින් වගුව හදන්න පුළුවන්. ඍණ පැත්තයි ධන පැත්තයි දෙපැත්තම ගන්න ඕන හැබැයි. සාධාරණ විදියට. ඊට පස්සේ මෙහෙම අපිට ආදේශ කරලා ගන්න පුළුවන්. මමත් කැමති මේ ක්‍රමයට. එකපාරට ආදේශ කරලා ගන්න මෙහෙම වගුව හදන්න නැතුව. නමුත් ඔයාට අච්චුපතේ අපිට උගන්වන්න තියෙන්නේ ක්‍රමානුකූලව වගුව ගන්න. ඉස්සෙල්ලා x හොයා ගන්න. ඊළඟට මෙයාව 2x කොට නගන්න. ඊළඟට තුනේම ටිකක් එකතු වෙලා 2x ට මෙතෙන්ට එන්නේ කීයද 3
x ඍණ 3 නම් 2x දෙන්නේ ඍණ 6. දෙකෙන් ගුණ වුණාම ඍණ 6. ඊළඟට මෙතෙන් දෙන්නේ 2x ධන 3 කියන සෙට් එක. මේ දෙන්න එකතු වෙලා එන අගය. ඊළඟට y. ඊළඟට තමයි මෙයාට එන කෙනා තමයි y දෙන්නේ. මොන බලන්න මම එක පේලියක් පුරවන්නම්. එක පේලියක් පුරවන්නම් බලන් ඉන්න. x ඍණ 3 ගත්තොත් 2x කියන්නේ ඍණ 6යි. මෙතන එන්නේ 2x ධන 3 කියන කෙනා. ඍණ 6යි 3යි එකතු වුණාම කීයද? මේ දෙන්න එකතු කරන්නේ 2x 3 එකතු කරන්නේ 2x දාපුවා ගියයි 3යි එකතු කරන්නේ. ඍණ 3යි. ඍණ 3යි. y වෙනකොට තියෙන්නේ එයා නේද? නේ? y සමානයි 2x ධන 3. මෙයානේ දැන් y ඍණ 3. මොන y ඍණ 3. ඊළඟ පේජියත් පුරවමු. x ඍණ 2 આવොත් 2x කියන්නේ කවුද? x ඍණ 2 නම් පුතේ 2x කියන්නේ කවුද? එමෙ මෙතන 2x හදන්න යන්නේ. ඍණ 4. ඍණ 4. ඍණ 4 4යි. 2x ධන 3 කියන්නේ මේ දෙන්න එකතු කරන්න මේ 2x දාපු උත්තරේ 3යි එකතු කරන්න. ඍණ 4යි 3යි. ඍණ 1යි. ඍණ 1යි එයා තමයි y දෙන්නේ නෙමෙයි. y දෙන්නේ එයාගේ ඍණ 1යි. ඔහොම ඔය වගුව පුරව ගන්න. එතකොට මේ x දාපු උත්තරයයි y දාපු උත්තරයයි. x දාපු උත්තරයයි y දාපු උත්තරයයි ඍණ 3 ඍණ 3 ඛණ්ඩාංක විදියට ලියුවා. යටින් ඛණ්ඩාංක ලියා ගන්න. ඊළඟ දෙවෙනි ඛණ්ඩාංකය මොකක්ද ආවේ? ඍණ 2 ඍණ 1. ඉතිරි ටිකත් පුරවලා ඛණ්ඩාංක විදියට ලියාගෙන තනියෙන් මේ පැත්තේ පස්තාර කොලේ පස්තාරය අදින්න. ඒ වැඩ ටික ඉවර කරන්න ඉක්මනට. වකුව සම්පූර්ණ කරලා පස්තාරය අදින්න. හරි? තව එකක් කියා දෙන්නම්. මේ x ට අගයන් මන් දීලා දිනවනේ. x ඍණ 1 වෙලාවට මෙතෙන් දෙන්නේ කවුද? 2x කියන කෙනාට ගැලපෙන්නේ කවුද? x වෙනුවට ඍණ 1 නම් 2x දෙන්නේ. මෙයාව දෙකකින් ගුණ කරන්න. ඍණ 2. ඍණ 2යි. ඍණ 2. මේ පේලියේ තියෙන උදේ මේ දෙන්නක එකතුව නෙමෙයි. 2x දාපු උත්තරේ 3යි එකතු කරලා මේ දෙන්නගේ උත්තරේ කීයද? ධන 1යි. ධන 1යි. මෙයාට එන උත්තරේ තමයි y ට ධන 1. මොකද එන ඛණ්ඩාංකේ ඍණ 1 ධන 1. තව එකක් බලමු. x ට බිඳුව නම් 2x ට දෙකෙන් ගුණ වුණාම බිඳුව දෙකෙන් ගුණ වුණාම බිඳු 2යිද? එහෙම නෑ හොඳේ. බිඳුව දෙකෙන් ගුණ වුණාම මොකද්ද? බිඳුවයි බිඳුවයි. ඒකට 3ක් එකතු වුණාම මෙතෙන් දෙන්නේ බිඳුවයි 3යි එකතු වුණාම අයි දෙන්නේ ඒකම තමයි. 3යි. ඔයාලට පුතේ මේ වගුව තනියෙන් හදන්න වෙනවා. දැන් මම නේ හැදුවේ හැම වෙලාවෙම පළවෙනි පේලිය 1. පළවෙනි පේලිය 1. දෙවෙනි පේලිය ඉන්නේ මෙතන තියෙන කෙනා මේ 2යි 1. නම් මෙතන 2යි 1. 2යි 1. ධන 3 නම් හැම පේලියෙම සෙට් එකකම ධන 3ේම පේලියක්. ඊළඟ මේ ප්‍රකාශනය. එයා වෙනුවට y. හදන්න. හෙට ක්ලාස් තියෙන්නේ කීයද? හෙට තියෙන්නේ අද තිබ්බ වෙලාවට. ඒ කියන්නේ 7:06 රෑ. ඒ උදේ වග පුරවන මෙතන 1යි නම් x ට 2x කියන්නේ වගේ දෙගුණයක් 2යි. ධන 2 දැම්මත් කවන්නේ නැත්නම් කවන්නේ. 2යි 3යි 5යි. ඕනනම් ධන 3 ගන්න. ප්‍රකාශනයේ දාපුත්‍රේ තමයි y ට ධන 5යි. අන්නාංග ලියා ගන්න බිඳුවේ 3 1 5. මෙතන x ට 2 නම් 2x කියන්නේ 4යි. 4යි 3යි 7යි. 7යි 3යි 10යි. 2 10යි. 3යි 2 ගුණ වුණාම 6යි.
sorry මෙතන එන්නේ 4. මේ අගේමනේ 7යි. මෙතන 6යි 3යි එකතු කරාම 9යි මෙතන එන්නේ 9. 3 9. ඔන්න පුතේ වගුවා හරි. ඊළඟට ඔයාලා කරන වැරද්දක් තමයි ඔයාලා හිතනවා පස්තාර කොටේ හරි මැදින්ම මේ අක්ෂ දෙක ඉන්න ඕන. චුට්ටක්වත් එහා මෙහා වුණොත් ඉවරයි නඩු දානවා අපිට. ඒ කියන්නේ පොඩ්ඩක්වත් එහා මෙහා වෙන්න බෑ හරි මැදින් වෙන්න ඕන. එතකොට මං කොහොමද y ගේ 9ක් උඩට යන්නේ? එහෙම අවුලක් නැහැ. ඔයාට කැමති දැනකට අක්ෂ ගේන්න මේ ඍණ පැත්ත අඩුයිනේ. පල්ලෙහාන් ගේන්න. එහෙම කමන්නේ නැහැ. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඒ ධන පැත්ත ගොඩක් තියෙනවා. පස්තාර කොටේ අපි පල්ලෙහාන් x අක්ෂයෙන් දෙතික. කමන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. හරි මැදින් ඉන්න ඕන කියලා නීතියක් නැහැ. අතරේ සමාන වෙන්න ඕන හැබැයි. 1 2 3 4 5 ඔක 9 වෙනකන් යනවා. මේ පැත්තට දෙකෙන් දෙක යන්නේ 1 2 3 මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3. හරි. ඍණ 1 ඍණ 2 ඍණ 3 කියලා ආවා. ඊට පස්සේ ලක්ෂ ටික මාක් කරලා පස්තාරේ අදින්න. අද ඔගේ ලක්ෂණ කියලා දෙන්න වෙලාවදී. කොටු දෙකෙන් දෙක අදින්න බෑ කියලා දාලා දෙනයි බැරි බෑද? කොටු දෙකෙන් දෙක පුළුවන් නෑ. කොටු දෙකෙන් දෙක පුළුවන් නැති. ඒකම ගන්නවා. කොටු දෙකෙන් දෙක යන්න පුළුවන්. කොටු දෙකෙන් දෙක යන්න පුළුවන් හොඳද? ඒ කියන්නේ පොඩ්ඩක් හරියට සමානව දෙකට බෙදන්න බෑ. උඩ ඉඳන් එන්නේ නැද කියලා මේ 9 8 7 6 5 4 3 2 1 බිඳුව. බිඳුව කියන තැනින් තමයි x අක්ෂය ගන්නවා. උඩ 9 කියන තැනින් ඉඳන් ඉන්න. ඉස්සෙල්ලා පටන් ගත්ත ගමන් ඉනි දෙක අදින්න එපා. පටන් ගත්ත ගමන් ඉනි දෙක ඇද්දොත් වරදින්න පුළුවන්. උඩ ඉර ඇදලා මේ ඉර ඇදලා 9 ඉඳලා මාක් කරන් ඉන්න. අපිට 9ක් ඕනනේ උඩට. මේ වයිට 9 උඩරිම 9 ඉඳලා මාක් කරන් ඉන්න. ඇවිල්ලා බිඳුව එන තැනින් තමයි x අක්ෂය යන්නේ. බිඳුව කියන තැන ඉඳලා. එතනින් පස්සේ ඍණ 1 ඍණ 2 ඍණ 3 වෙනවා. ඊළඟ පස්තාරේ පුතේ මම ගෙදරට දෙනවා. ඔතනින් නවත්තන්න හදන්න මේ අහන්න. මේ වගුව මකනවා. මට මේකේ ලක්ෂණ කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා දෙවනි පස්තාරෙත් වා ගෙදර තියනන් ඉන්න. පස්තාර දෙකටම අදාළ ලක්ෂණ හිත කතා කරනවා. අනිවාර්යෙන් පස්තාර දෙක අරගෙන ඉන්න. දැන් දුන්නේ මම y සමානයි 2x ධන 3ද? මේකනේ දුන්නේ. දෙවනි ගාන y සමානයි ඍණ 2x ධන 3. මේ ලක්ෂණ කියා දෙන්න ඕන නිසා මම ඒකම දුන්නේ ඍණ කරලා මෙතන. y සමානයි ඍණ 2x ධන 3. අඩිරුව දීලා හරි රේඛාවක් වෙනවා නේද? කණ්ඩාංග ලකුණු කරද්දී හරියට ලකුණු කරන්න ඉස්සෙල්ලා ගන්න x පැත්තේ ගෙනා
ගෙදර වැඩ මේ පස්තාරේ ළඟ ඉන්න අගේ වග්ගු පුතේ මං හදලා දෙන්නම් නැත්නම් ඔයා පටලනවා අගේ වග්ගු හැදෙන විදිය කියන්නකො මට ඉස්සෙල්ලාම ඉන්නේ කවුද ඉස්සෙල්ලාම ඉන්නේ කවුද මේක දිහා බලලා කියන්නේ ඉස්සෙල්ලාම ඉන්නේ කවුද X ඊළඟට ඍණ 3 ඍණ 2යි x එනවා ඊළඟට ධන 3 ධන 3 පේලියක් හැමෝටම ධන 3ේ පේලියයි ඊළඟට ඔය ප්‍රකාශනයේම මොකද්ද ඍණ 2යි x ඊළඟට y ඔන්න පස්තාරේ මේ බබුව ඔන්න බබුව ඔන්න ඒ කියන සමීකරණයට අදාළ වගුව ඇදලා පස්තාරයක් අදින්න වගුව පුරවලා මේ වගුව පුරවලා පස්තාර පිටුවක පස්තාරයක් අදින්න ඉස්සෙල්ලා ඇදපු පස්තාරේ මේ ඇදපු පස්තාරේ පස්තාර දෙක ගැනම ලක්ෂණ මම ඊට කතා කරලා අලුත් දේවල් උගන්වනවා තර්ක කර කර ගන්න දේවල් තියෙනවා හෙට. හරිද? ඒ දේවල් ඔක්කොම හෙට පැහැදිලි කරන්නම්. කරපු දේවල් ටික පැහැදිලි ඇති කියලා හිතනවා. ඊතර වැඩ තියෙන්නේ මේක කරන්න ටියුබ් එක. සතු පාඩ ටියුබ් එකේ ඔයාලගේ පස්තාර ටියුබ් එකේ තුන්වෙනි ප්‍රශ්නෙත් පුළුවන් 3 4 5 6 7 8 වෙනකන් හදන්න පුළුවන් හෙට බලන්න නැහැ නේ හෙට බලන්න නැහැ වෙනම දවසක ඔය ටියුට් එකම කතා කරමු හෙට බලන්න නැහැ නමුත් 8 වෙනකන් පස්තාර ටියුට් එකේ අභ්‍යාස කරන්න පුළුවන් හෙට බලන්න නැහැ කලබලයක් නැහැ අපි පස්සේ බලමු හරිද ඔය ටියුට් එකේවත් හෙට ඕනද කියලා හදලා හෙට එපා හෙට බලන්න නැහැ හරි එහෙනම් අතර මෙතනින් නවත්තන්න පස්තාර දෙක ඇඳගෙන එන්න එච්චරයි වැඩ දුන්නේ වෙන්නේ පස්තාර දෙකක් දුන්නානේ නේ කලින් එකයි මේ දෙවෙනි එක කලින් එකයි මේ දෙවෙනි එකයි හරි එහෙනම් ඔය ටිකක් කරගෙන එන්න අයබෝවන් සර්ණයි ආයිබෝවන් සර් හෙට උදේ එන්න වීඩියෝ ගන්න හිතෙන වීඩියෝ ගන්න හරියි